හැම මිනිස්සෙක්ම මේ ලෝකෙට එන්නේ බලාපොරොත්තුවක් නැතුව කියලා කියන්න බෑ. මිනිස්සු ජීවත් වෙන්නේ බලාපොරොත්තු නැතුව කියලා කියන්නත් බෑ. හැබැයි ඔය කොයි දේත් වෙලා අන්තිමට මිනිස්සු මැරලා ගියත් කිසිම බලාපොරොත්තුවක් ඉටු වෙච්ච නැති කෙනෙක් විදිහට කියලා කිව්වොත් අනේ මන්ද සම්පත් මට හිතෙනවා බලාපොරොත්තු ඉටු වෙන්නේ නැහැ කියලා කියන ඔකට කර්මය කියලා කියනවාද? දැන් ඔබ කතා කරන්න උත්සාහ කරන්නේ බලාපොරොත්තු ගැනද? ඔව් එහෙම කියමු. බලාපොරොත්තු ඉටු වීම ගැනද ඉටු නොවීම ගැනද? දෙකම වෙනවනේ. ඇත්තරම මේ අපි හිතනවා සියලු දේ ඉටු වීම බලාපොරොත්තු වුණු සියල්ල ඉටු වීම තුළ එයා හරි වාසනාවන්තයි කියලා. නමුත් අමිල දන්නවද තවත් වාසනාවන්ත කෙනෙක් ඉන්නවා. එයා තමයි ලබාගත නොහැකි දේවල් බලාපොරොත්තු නොවන කෙනා. එයාත් හරිම වාසනාවන්තයි. කල්පනා කරලා බලන්නකො මොකද්ද කිව්වේ කියලා. අවසරයි වෙනසට. මේ ගෙවෙන පැය දෙකේ අපේ බලාපොරොත්තු ඉටු වුණොත් තමයි අපි දන්නවා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ඔබේ බලාපොරොත්තු ඉටු වෙන්නේ. ඒ නිසා බලාපොරොත්තු ඉටු වීම සතුටුදායක කරුණක්. ඔය කොහොම කිව්වත් කවුරුත් බලාපොරොත්තු වලට කැමති. ඉටු වෙනවා නම් ඒත් කැමති. බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙලා ඒ බලාපොරොත්තු ඉටු වෙනකොට දැනෙන සතුට වචන වලින්ම කරන්න බෑනේ. අනිත් එක මේ තව දෙයක් තියෙන සම්පත් මිනිස්සු මේ බලාපොරොත්තු මෙහෙම සැලසුම් කරගන්නවා. සාමාන්‍යයෙන් අපි දිනපොත ලියන්නේ දැන් අද දිනපොත ලියවද? සාමාන්‍ය ලියනෝනේ හවසට. ලියනවනේ හරි. ඕක මෙහෙම කරනවා. ඔය හරි විදිහට නම් කරන්න ඕනේ කියනවා මේ දිනපොත ලියන්නේ අපි අද දිනපොත ලියන්නේ අද හැන්දෑවේ. නමුත් ඔබට පුළුවන් නම් හෙට දිනපොත අද හැන්දෑවේ ලියන්න. ඒ කියන්නේ ඔබ හෙට කරන්න ඉන්නේ මොනවද? ඔබ කරන්නේ මොනවද? ඔබේ බලාපොරොත්තු මොනවද කියලා ලියන්න පුළුවන් නම් සිද්ධිය ඉවර වෙලා ලියන දිනපොතට වඩා දින සටහනට වඩා හෙට ලියවෙන දින සටහන සාර්ථක කරගන්න ඔබට බලාපොරොත්තුවක් තියෙනවා. හරි. ඇයි මෙතරම් බලාපොරොත්තු ගැන කතා කරේ? බලාපොරොත්තු සුන් වෙලාද අපේ? නැහැ. මේ බලාපොරොත්තු ඉටු වෙන වෙලාව.
එහෙනම් ඔබට මන්ත්‍රියෙන් සමු ගන්නට අවසර. අමිල සීගිරි ලලනාවන් නොවුනාට කන්ද උඩරට මහනුවර රාජධානියේ සෙනවිවරුන් නිලමෙවරුන් නොවුනාට ඒ පිරිසගේ නර්තනය ඇතුළේ මොකක් හරි රසයක් තිබුණා. අපි ඒගොල්ලන්ට අද එන්න කිව්වේ. ඒගොල්ලොත් එක්ක ආව රංගික ජීවන්තත් ශ්‍යාමා විජේදාසත්. ඔන්න මේ ඉන්නේ මේ දෙපළ. අපි මේ දෙපළත් එක්ක හිමින් කතා කරමු. ඇයි අද ඒගොල්ලෝ එන්නේ, මොනවද ඒගොල්ලෝ ඉස්සරහට කරන්න හිතන් ඉන්නේ, මොනවද වෙනස මැදිරියට එන්නේ ඒගොල්ලෝ ලබපු සුදුසුකම්, මේ ඔක්කොම කතා කරමු අපි හිමි හිට. අපි යමු ගලාගෙන යමු. යමු. දැන් අපි ඇත්තටම මේ අද අපි තෝරගෙන තියෙන මේ වැඩසටහනත් එක්කලා අපි ගිය තැන් ඕන තරම් අපිට වෙච්ච තැන් වැරදිච්ච තැන් ඕන තරම් මේ තියෙන්නේ එහෙම ඕන පැත්තකට පෙරලන්න පුළුවන් ටිකක්. පුදුම සද්දයක් නේ අප්පා තියෙන වැඩේ කරන්න බැරි වෙයිද දන්නේ නැහැ. පුදුම සද්දයක් ඇත්ත තමයි. ඒ පැත්තෙන් ලේලන් බස් යනවා, මේ පැත්තෙන් ලොරි යනවා, ඒ පැත්තෙන් කම්මලක ටාන් ටීන් ටූ, ඒ පැත්තෙන් ත්‍රිවිල් ගරාජ් එකේ වැඩ කරනවා. ඉතින් ඔය මහා අලකලංජි අතරේ මහා පුදුම දෙයක්ත් එතන තියෙනවා. සරලවම කියනවා නම් එතන සරසවියක්. සාමාන්‍යයෙන් ඉතින් වෙනසේ අපි අර කතාවට කියනවානේ ලබ්බේ තොවිලට ගියත් අපිට එතන ගැටලුවක් නැහැ කියලා. අපි අපේ වැඩේ කොහොමද එතන කරනවා. ඒ හින්දා රටක් වටින කතාවක් ඔය සද්ද බද්දස්සේ මේ විදිහට අපි පටන් ගත්තා. පේන්න තියෙන දේ විතරක් බලලා දකින්න තියෙන දේ තීරණය කරන්න එපා. එහෙම හිතනවා නම් ඒක වැරදි. මං එහෙම කියන්නේ ඇයි දන්නවද? සමහර අය පේන දේ විතරක් දැකලා කල්පනා කරනවා ලොකු දෙයක් බලන්න නැහැ කියලා. හැබැයි ඇතුලේ රටක් ලෝකයක් වටින මහා දැනුම් සම්භාරයක් තියෙන්න පුළුවන්. පර්චස් දෙක තුනකවත් ඉඩක් නැහැ. හැබැයි ලෝකයක් සුවපත් කරන ක්‍රමවේදයක් මෙතන තියෙන්න පුළුවන්. බලන්නකෝ. අපි ආ වාහනේ ගහ ගන්නවත් ඉඩක් නැහැ. හරියට අර මේ ලබු ගෙඩිය ඇතුලේ කංකාරිය වගේ. කරන්න දෙයක් නැහැ. ඉතින් මොනව කරන්නද නේ? අපි ඉතින් ඕන දෙයකට සූදානම්නේ. මොන දේවත් එළියේ ඉඳලා කතා කරලා ප්‍රතිඵලයක් නැහැ. මොකද ඇතුළට ගිහිල්ලා හැමදේම හාරවුස්සලා බලන්න ඕනේ. අර මොකක්ද එකක් කියනවා අර ලෙහෙලා තියෙන මල්ල ඔබ බලන්න එපා නේද? ලෙහෙලා තියෙනවා නම් ආයි මොනවද ඔබලා බලන්න. යන් ඇතුළට. Voilà, toppiයක් ගැන. මම ඒකයි කිව්වේ මේ පේන දේ බලලා ඇතුලේ තියෙන දේ හිතන්න එපා. ඔබ කල්පනා කරන්න එපා. එහෙම කරනවා නම් වැරදි. බලන්නකො මේක ඇතුලේ තියෙන දේවල්. මහා සරසවියක් නේ මේ පුංචි පර්චස් දෙකමාර තුන ඇතුලේ තියෙන්නේ. හැම තැනම තියෙන්නේ අපේ වී, අපේ භෝග, අපේ ධාන්‍ය වර්ග, අපේ අස්වනු, අපේ බීජ. හැම තැනකම තියෙන මේවා. දැන් මේ තමයි දේශීය පෙරදිග ඥානය. එතකොට මේ ඥානය අද කොහෙද තියෙන්නේ? අද අපි අනුභව කරන හාල කොහෙන් දෙන්නේ? ඉන්දියාවෙන් හෝ පාකිස්තානෙන් හෝ කොහෙන් හරි හයිබ්‍රිඩ් කරපු හාල් කාලා මොකද කරන්නේ? පිළිකාරෝහලේ ගිහින් ලියාපදිංචි වෙනවා. හැබැයි මෙහෙම ක්‍රමයක් අපිට තිබ්බා කියන එක අපිට මතක නැහැ. ඔබ දන්නවද? ලෙඩ නොවි බත් කන ක්‍රමය අපි ළඟ තිබ්බා. ලෙඩ නොවි බත් කන ක්‍රමය හෝමාගම තියෙනවා. අපි අද ඔබට කියන්නේ ඒක. ලෙඩ නොවෙන්න නම් බත් කන්න නම් ඒ බත් අපේ බත් වෙන්න ඕනේ. අපේ හාල් වලින් හදපු බත් වෙන්න ඕනේ. මම ඒකයි කිව්වේ මෙතන සරසවියක දැනුම තියෙන කියලා. ඔහොම ඉන්නකො සද්ද නැතුව බලන්න මොකද වෙන්නේ කියලා. ගුරුසිංහ මහත්තයා ආයිබන් කොහමද? කරගෙන යනවා. හරි අපිට කතා කරමු නේ. මොකද්ද වෙන්නේ මොකද්ද කරන්න යන්නේ කියලා ඔබට අවබෝධයක් ආවනේ. නාවනම් ඔබේ ගැටලුවක්. දැන් ගුරුසිංහ මහත්තයා අත පින්නන්න. මං හිතනවා වගාවේදී
පූජනීය වෙන්නේ අතේ කරගෙන තියෙන කෙනා. මිසක් බෙල්ලේ ටයි කරගෙන තියෙන කෙනා නෙවෙයි. ඔබතුමාගේ අතේ කරගෙන තියෙනවා. මං හිතනවා ඔබතුමා හොඳ ගොවියෙක් කියලා. හරි. පී ගුරුසිංහ මහත්තයා කියන්නේ කවුද කියලා මොකක්ද තියෙන උත්තරේ? පාරම්පරික ගොවිතැන මේ රටේ ව්‍යාප්ත කරපු කෙනෙක්. පාරම්පරික ගොවිතැන කියන්නේ මොකද්ද? අපේ මුතුන් මිත්තන් කරගෙන ආපු පාරිසරික ගොවිතැන. දැනට වඩා ගොඩක් වෙනස් ඒක. දැන් ඒක නැද්ද? ඒක දැනට පවත්වාගෙන යනවා අපි. නමුත් දැනට ඒකෙන් විලලා ගොඩක් විනාශ වෙලා තියෙනවා. නමුත් දැනට අපි මේක සංරක්ෂණය කරගෙන බීජ ටික සංරක්ෂණය කරගෙන මේ වෙනකොට 2% විතර කාබනික ගොවිතැනට ගොවියෝ පොළඹවාගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබතුමා කියන්නේ ලංකාවේ 2% විතර මේ කාබනික ගොවිතැන තියෙනවා 98%ක්ම නැහැ කියලා කියන්නේ. නෑ කියන්නේ. හරි ප්‍රශ්නයක් නේද? ගුරුසිංහ මහත්තයා ඔක නැති වෙන්න ඇත්තේ කොහොමද? ඒ මිනිස්සු මුදල් මතනේ යැපෙන්න පටන් ගත්තේ. 60 120 කල්ල පෙන්නුවාම අපේ පාරම්පරික ගොවිතැන දාලා 120ට ගියා. දැන් 120ට ගිහිල්ලා දැන් ඒක ආයිත් නැවත හැරයක් 30ට විතර බස්සගෙන ලෙඩු ටිකුත් හදාගෙන ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් කවුරුත් එක්ක බෙහෙත් බිබි. එතකොට ඔබතුමා ඔය පාරම්පරික ගොවිතැනේ කරන්නේ මේ වී වගාව විතරද? නෑ. අපි අල වගාව විශේෂයෙන් පාරම්පරික එළවලු බීජ වගාව විශේෂයෙන්ම කරන මේ වෙනකොට අපි අද්දල මණ්ඩක්කා රතුමෑ බණ්ඩක්කා ඒ වගේ බටු තක්කාලි මේ පොත පාරම්පරික ඉස්සරට වෙච්ච ගොවිතැන. නැට අපි ලංකාවේ දිස්ත්‍රික්ක 23ක මේ ගොවිතැන කරගෙන යනවා අපේ සංවිධානය. එතකොට ගුරුසිංහ මහත්තයා දැන් අපි ප්‍රධාන වශයෙන් වී ගැන කතා කරමුකෝ. ලංකාවේ අපේ ඇත්තටම ඉතින් ඔය ලෝකයේ අනිත් රටවල වී තිබ්බාද කියන එක සම්බන්ධයෙන් ලොකු සොයා ගැනීම නැහැ. ඔය පොඩි තැන්වල තිබ්බාට. නමුත් වී අපේ තිබ්බනේ. කීයක් කොච්චර විතර වී ප්‍රමාණයක් තියෙන්නද? ඇත්තම දැනට වී වර්ග 1441ක් තියෙනවා. වී වර්ග 3000කට වැඩි තියලා තියෙනවා ලංකාවේ. කොහොමද සෙල්ලන්නේ නැහනේ අපේකම. දැන් ඔබ බත් කෑවේ ලෙඩ නොවේ ඉන්නනේ. හැබැයි බත් කාලා ලෙඩ වුණා නම් එතන පොඩි පරහක් තියෙනවා. අද අපි ටිකක් වැඩිපුර මේ ගැන කතා කරනවා. ඒක එහෙම තියමුකෝ. ඔයා කියන්නේ ඊයේ පෙරේද අපේ කන්තෝරුවේ ගෝණි රේස් එකක් තිබ්බනේ. ඔයා කියන්නේද? නෑ මම දිව්වේ නෑ. ඉතින් අවුරුදු 20 වෙනි ගෝණි රේස් තියන්නේ. නිකන් අපේ ලොකු මහත්තයා හිතලා ගෝණි රේස් එක සංවිධානය කරා. ඔයා ගන්න හරියම ඔයා මේ මොනවද සම්පතක මොන්න ගෝණි රේස්ද? අද යන්නේ ගෝණි රේස් නෙමෙයි. අද පදින්නේ මෙන්න මේ වගේ රේස්. Competition number 11, David Jenkins has already built up a huge lead heading towards the finish line for his first ever podium on Indian soil. Still, all the three are not ready to give as we are witnessing a fight for the finish situation. Finally, competition number 20, Ben Horn had to give up his podium ambitions. Competition number 16, Richard Collett finishes second, and competition number 17 in third, it's Graham Powell. David Jenkins enters the pit by waving at the crowd to celebrate his first victory in India.
අමිල ඔබ දන්නවද කලාව ඉස්මතු කොට කලාකරුවා සැඟවී යන්නේ නියම කලාවට ආදරය කරන කලාකරුවා. පණ තියෙන දෙයක දකින ලස්සනට වැඩිය පණ නැති දෙයකට ජීවයක් දෙන එක. පණ නැති දෙයක් අය පරක් උපද්දන එක මොනතරම් සුන්දරද? ඒක ඇත්තටම කලාවක්. සමහරු කැටයම් දානවා, සමහරු කැටයම් දාන්න උත්සාහ කරනවා. ඒ වුණාට ඔලුගෙඩි හිස් මිනිසුන්ගේ කැටයම් වල පුස්. අපි කතා කරන්නේ එහෙම කැටයම් ගැන නෙවෙයි. ඒ වුණාට අපි කතා කරන්නේ කැටයම් ගැන. මෙතුමා නෙවිල් ෆර්නෑන්ඩෝ. හරිනේ කැටයම්. මාතෘකාව හරිනේ? මාතෘකාව හරි. ඔබතුමා මොන කැටයම් දාන්නේ? මම දෙව ආශ්‍රිතව ලෝහෙන් කරන කැටයම් මුල් තැනක් දෙන්නේ මගේ කලාවේ ලංකාවේ පැරණිම කැටයම් කලාවට. දවයෙන් කැටයම කරන්නේ එනකොට ඒ කැටයම හැඩවෙන්නේ ලෝහයෙන්. ලෝහෙන්. එතකොට නිවිල් මහත්මයා මේක පුරුදුනේ ඔබතුමා කොහේ හරි පාසලකට ගිහින්ද නැත්නම් වෙන අධ්‍යාපනයේ මොන හරි ක්‍රමවේදකින්ද පුරුදුනේ? මගේ ජීවිතේ පොඩි දුෂ්කර කාලයක් තිබුණා. ඒ කාලෙම ඒ අවස්ථාවේ හැම දෙයක් ගැනම මම අත්දැක බැලීම් කරා. ඒ ඉතින් මම රටින් පිට ගියා. වියනා කියන මේ රටට ගිහිල්ලා ග්‍රීෆර්ස්ටයින් කියන ගමේ කෙනෙක් කරනවා මේ වගේ දෙයක් බලාගෙන හිටියා. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා මට හිතුණා මම කතෝලිකයෙක් වශයෙන් ජේසුන්දරන්ගේ ශ්‍රීවත මණ්ඩලයේ ලෑලි කෑල්ලක ඉස්සෙල්ලම කළා. කරලා අදහසක් ගත්තා. එයින් පස්සේ මම ජාතික ශිල්ප සභාවේ දේශීය මහ කලා ප්‍රදර්ශන මගේ නිර්මාණ තිබ්බා. ඉතින්දි විශේෂත්වයක් වුණේ හැම තැනම දැවයෙන් කරන කැටයම් තියෙන්නේ. මේකේ දැව මේට ලෝහය උපයෝග කරගෙන කරන කැටයමක් ඇති. ඒකේ ඒ නිසා මේක මට ලංකාවේ මම තාම දැකලා නැහැ මෙහෙම දෙයක් කරන කෙනෙක්. ඔබතුමා මේ නිර්මාණය කරලා තියෙන කැටයම් අපි දැකලා නැහැ. නමුත් මේ තිස වරක් දෙවරක් නෝ දහස් වරක්වත් බලාගෙන සිටීමේ ආසාවක් ඇති වෙනවා. ඒ නිසා තමයි අපි ඔබතුමා ගාවට එන්නේ. හරි. අහම්බෙන් කැටයම් කලාවට යොමු වුණා. එතකොට මේ කරන ක්‍රියාවලිය නෙවිල් මහත්මයා සාමාන්‍ය කැටයම් ක්‍රියාවලියට වැඩිය අතිශය අමාරු දෙයක්. හැම දෙයක්ම හරිම සියුම්ම කෙරෙන දෙයක්. පැහැදිලි. ලීයේ බැරි වෙලා ලෑල්ලක වැරදුනොත් ඒ ලෑල්ලම අහක යනවා. ඒ නිසා බොහොම ඉවසීමෙන් මේ කෙරිය යුතු කාර්යයක් මේක. ඔබතුමා තෝරාගන්නේ කැටයම් නෙලන්න මොන වගේ දේවල්ද? يعني සම්ප්‍රදාය ලීය කරගෙන බාණ්ඩයක් හැටියට ලීය වඩු වැඩ නිම කරලා ඉවරලා ඒකේ මම මේ අඳිනවා මේ චිත්‍රයක්. ඒ චිත්‍රය ඊට පස්සේ මේ රිදි පිත්තල තඹ ඔය ලෝහ වර්ග තුනෙන් මේ ඒ ඇඳපු චිත්‍රය තනිකර මිලිමීටර් 4ක් ලීයේ ගිල්ලනවා. ඒ ඇඳපු චිත්‍රයේ ඒ ආකාරයෙන්. දැන් නිල් මහත්මයා චිත්‍රය අඳිනවා කියන එකද සාධාරණ ඒ ලීය මත චිත්‍රයේ හැඩයට කිසියම් කපා ගැනීමක් නේද කරන්නේ? අපිට දකින්නකොට එහෙම හිතෙනවා. ඒ ලීයක කැපුම් කරද්දී ළඟ රේඛා දෙකක් ගියොත් මාංශය අතට ලීය ගැලවෙනවා. ඒ නිසා දීමන්ති කටුමන් ඒකට උපයෝග කරගෙන ඒකෙන් තමයි හැඩතල හැම දෙයක්ම කැපුම ගන්න. ඊට පස්සේ ඒ පටිය වෙනම ගම් වර්ගකින් ගිල්ලනවා. ගිල්ලන ඒක සදාකාලිකයි. අවුරුදු දැන් මයි ළඟ 14ක් තියෙන ගිල්ලපු දේවල් තියෙනවා. කිසිම වෙනසක් නැහැ. ඉතින් මම ඒ කියන්නේ ඕන කාලයක් පවතිනවා. පවතිනවා. ඒක ගැරන්ටි කරනවා. මම ජනනායක චාල්ස් කුමාරයා ජෝඩ් බුෂ් ඒගොල්ලන්ගේ ඇවලා මට ඒගොල්ලන්ගේ මියුසියම් වලට තමයි ඒ පින්තූර ගියේ. ඉතින් දැන්ට මම පටන් ගත්තේ කාලේ ඉඳලා තාම මට ඒ සම්බන්ධව මේක ගැලවිලා ආවා. දේශගුණික බලපෑම් ඒ මුකුත් මේ ගිල්ලුවට පස්සේ මම විශේෂ පාවිච්චි කරන ගම් වර්ගයක් තියෙනවා. එකෙන් ආයේ මතු උඩට එන්නේ නැහැ.
ඔය අහලා තියෙනවද දෙයක් එක තැනක කරද්දි තව තැනක වෙනවා කියලා. එක්කෙනෙක්ට රිද්දද්දි තව කෙනෙක්ට දැනෙනවා. අපි හිතමු උදාහරණයකට ලෝකයේ සමහර නිවුන්නු ඉන්නවා. එක්කෙනෙක්ට ගහනකොට අනිත් එක්කෙනාට ඒ පාර රිද්ද දැනෙනවා. ඒක ඔය අහලා තියෙනවද? ඒ වගේම මන්ත්‍රවල කරනවා අපි කෙනෙක්ට ගහනකොට අනිත් කෙනාට ඒක බලපෑම් සිද්ධ වෙනවා. ඒක ඇත්ත ලෝකේ සමහරවිට කරන්න පුළුවන් වෙනවා. අපි පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරමු. අහතින වූඩ ඩෝල් ගැන. මේ ඉන්නේ වූඩ ඩෝල්. මේ වූඩ ඩෝල් ගේ වාට පේනවා ඇති ඇස් දෙක තියෙනවා. පපුව තමයි එක මැද කළු පාට ඩොට් එකකින් කියන්නේ මේ අත, මේ අනිත් අත, මේ කකුල, මේ අනිත් කකුල. ඔයාට මම දුන්නොත් මේ වූඩ ඩෝල් සාමාන්‍ය ඇස් දෙකට ගහන්න එපා. ඒක පොට්ට වෙනවා. ඒක නිසා ඇස් දෙක පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා හිතන්න මේ වූඩ ඩෝල්ට මං ගාව තියෙනවා කටු 5ක්. මං ඔයාට දුන්නොත් ගහන්න කියලා කටු කීයකට ගහනවද? 5ම ගහනවද? 4ක් ගහනවද? 3ක් ගහනවද? 2ක් ගහනවද? 3ක් ගහනවා. අපි එන 2ක් අයින් කරමු. හරි. දැන් ඔයාට දෙනවා මං කටු 3ක්. මෙන්න එකක්. මෙන්න තව එකක්. ඔක ගහන්න කලින් මං තව එක දෙයක් කියන්න. ඔයාට ගහන්න පුළුවන් මේ 3ට ඕනනම් පුළුවන් නැත්නම් මේ දෙකයි තව එකකුයි පුළුවන්. කොහොම හරි ඔයාට පුළුවන් අත් දෙක පපුව තියෙනවා කකුල් දෙක තියෙනවා. හැබැයි ඔයාට ගැහුවොත් එකකට ආයෙත් එතනම තියන්න ඕනේ ගහලා. උදාහරණයකට මෙතනට ගැහුවා කියන්නේ ඔයා එතන ගහුවා එකක්. තව දෙයක් ඔයාට chance තියෙනවා තව තැනකට ගන්න. හැබැයි ඊට කලින් මං ගාව තියෙන ඇන්ලොප් එක. මේ ඇන්ලොප් එකේ අපි හරියටම දැන් මෙතන කරන දේ කලින් ලියලා තියෙනවා මේ විදිහට. ඒ කියන්නේ අනාගතයේ මේ ඇන්ලොප් එකේ අපි දැක්ක තුල සිද්ධ වෙන දේ. ඒක අපි පස්සේ බලමු. ඇන්ලොප් එක අපි පස්සේ බලමු. හැබැයි මම ඇන්ලොප් එක හොල්ලන්නේවත් නැහැ මං අල්ලන් ඉන්නේ. ඉද්දි ඔයාගේ පළවෙනි කට්ට ඔයාට පුළුවන් ගහන්න වුඩෝගේ ඩෝල්ගේ කැමති තැනකට. ඇස් දෙක ගහන්න එපා. එපා. ඔයාට කැමති මේ තැන් පහෙන් එකකට ගහන්න දෙන්නේ. ඔව්. right. ඒ වගේම ඔයාට පුළුවන් තව එක තැනක් ඔයාට තියෙනවා. එතකොට ඔයා ඕකේ ගැහුවා කටු කීයක් ගැහුවද? 3ක් ගැහුවා. එතකොට මේ ඇන්ලොප් එක තාම ඒ විදිහට තියෙනවා. මම ඇන්ලොප් එක හෙල්ලුවත් නැහැ, මාරු කරෙත් නැහැ. ඇරලා තියෙන එක ගත්තෙත් නැහැ එළියට නේ. ඔයා දැක්කා. මම කලින් කිව්වේ මොකද්ද? අනාගතේ සිද්ධ වෙන දේ කලින් අපි දැක්කා කියලා. මේක ඇතුලේ කාඩ් එකක් තියෙනවාට පේනවා. ඔව්. ඒ කාඩ් එක බලන්න නැතුව ආත් එළියට ගන්න. මොම් මේ සුළු තියෙන. බලන්න වෙන මොකුත් නැහැ නේද? වෙන මොකුත් නැහැ. මොකුත් නැහැ. නිකන් කාඩ් එක. right. එතකොට මේ අන්ලොප් එක ඔයා ගත්ත කාඩ් එක එළියට. මම මේ කාඩ් එක දිගරින් තමයි යන්නේ. මොකද සිද්ධ වෙලා තියෙන්නේ? මේවා ගහපු ඩෝල්ට ගහපු කටු ටික මේ කාඩ් එකේ ඒ මාක් කරලා තියෙන තැන් ටික. ඔයාලට පේන නැති මෙයා මාක් කරලා තියෙනවා කලින් ඉඳන්ම පපුවටයි එක එයාගේ දකුණු අත වම් අතටයි දකුණු කකුලට. ඒ වගේම තමයි ඔයා කටු ටික ගැහුවේ ඒ විදිහටම. ඔයාට තිබ්බ ඕනි තැනකට ගහන්න කලින්. ඔයාට ඕන තිබ්බ මේ තුන විතරක් ගන්න. එහෙම ගහලා තිබ්බනම් මෙතන මේ ප්‍රෙඩික්ෂන් එක අනාගතේ වලදී
රංගික ඔබ නිර්මාණය කරනවා මේ ගෙවුණු පෙබරවාරි මාසේ උරුමයක පෙළහර කියන නිර්මාණය. ගම්‍ය ඔබ කොහොමද මේකට දායක වෙන්නේ? ඇත්තටම සම්පත් මට ඊට අවුරුද්දකට විතර කලින් රංගික ආරාධනා කරනවා මේ වගේ සංකල්පයක් තියෙනවා අපි කරමුද කියලා මෙහෙම වැඩක්. ඉතින් ඒකෙන් මට කුවේණිගේ චරිතයට ආරාධනා ලැබෙනවා. නර්තන පසුබිමක් තියෙන උඩරට පහතරට නර්තනය හදාරපු කෙනෙක් හැටියට මට ඇත්තටම ගොඩාක් කාලයකට පස්සේ වගේ දෙයකට ආරාධනා ලැබෙන්නේ. ඉතින් හරි ආසාවෙන් එකතු වෙනවා. නමුත් පොඩ අපිට ඒ අවුරුද්දේ කල් යනවා විවිධ හේතු මත. ඊට පස්සේ කොහොම හරි අපි ෆයිනලි 2020 2.2 මේක කරමු කියලා උරුමයක පෙළහරේ විදිහට තමයි එකතු වෙන්නේ. ඊට පස්සේ ටිකින් ටික දැවැන්ත කලාකරුවන් ප්‍රමාණයක් මේකට එකතු වෙනවා. අපි හැමෝම ආදරය කරන ඉතාම දක්ෂ කලාකරුවන්. ඉතින් ඒ ඔක්කොමලත් එක තමයි අත්වල බැඳගෙන අපි උළුමෙක පෙළහර මං හිතන්නේ රංගිකගේ දරුවෙක් හා සමානව තමයි මං හිතන්නේ ඔහු ඒක සැලකුවේ. අපිත් එහෙමයි. විශේෂයෙන් අද කාලේ මේ උඩරට පහතරට නර්තනයේ තියෙන පිවිතුරුකම මං හිතන්නේ ඒ ආකාරයෙන් රැකගෙන අපිට දකින්න ලැබෙනවා අඩුයි. ඉතින් ඒක විශේෂයෙන්ම මේ නිදහස් දිනයත් ආශ්‍රිතව අපි අපේ මේ ලංකාවේ තියෙන අපේ උරුමය අපේ හිස්ටරි එක තමයි කියාපාන්නේ. අපේකම තමයි කියාපාන්නේ. ඒක බැලේ එකක්ද? ඒක බැල එක මුද්‍රා නාට්‍යයක්. හරි. අපි මේක බලමු. හරි. සාමාන්‍යයෙන් කතාවට කියනවානේ මේ මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියලා. රජකමට නෙමෙයි පිළිගන්න. ගොවියා සක්විති රජකමටත් සුදුසුයි. අතම දැනට වී වර්ග 1441ක් තියෙනවා. වී වර්ග 3000කට වැඩි තියලා තියෙනවා ලංකාවේ. ඒ වී වර්ග 3000න් අපි දැනට 1441ක් අඳුරගෙන තියෙනවා. එයින් අපි 264ක් මේ වෙනකොට මේ අපේ සංරක්ෂණය කළ තියෙනවා. මේ තියෙන වී වර්ග තමයි ඒ වැඩිමල් වී මාස 6 6මාර 7 4 3මාර 2 වෙනකන් අපේ වී තියෙනවා ලංකාවේ. ඉතින් මේ ගොවිතැනේදී අපි කලින් අඳුන දුන්න ওই විදියට බලුවොත් දැන් වැඩි අස්වැන්නකට අපි මේනකොට අවිලා තියෙනවා රසායනික ගොවිතැනට වඩා ටිකක් ඉහළින් අපි ඉන්නවා. දැන් මේ ඔය ඔක්කොම තියෙන්නේ මේ හෝමාගම. හෝමාගම පොලිසිය ගාව මේ පාර අයින්නේ බස් යනවා, ජීප් යනවා, වෑන් යනවා, 3 wheel garage එකක් තියෙනවා, 3 wheel හදනවා, හෝන් ගහනවා. කන්දොස් කිරියාවේ බෑ. දැන් මෙතන ඉඳන් මේ ටික ඔබතුමාට කරයි යන්න මේ සැලසුම් ටික හදාගන්න. දැන් මේක මහා දැවැන්ත ව්‍යාපෘතියක් නේ. පුළුවන් ද මේ වැඩේ කරන්න මෙතන ඉඳන්? මේ පොඩි ඉඩක මේ හරි කලබලකාරී පරිසරයක. ඇත්තෙන්ම අපිට ලොකු ඉඩකඩක් තියෙනවා නම් වටිනවා. නමුත් තියෙන ඉඩකඩේ හැටියට අපි බීජ බැංකුවක් පවත්වාගෙන යන බීජ බැංකුව තමයි මේ තියෙන්නේ. ඒක තමයි. ඔව්. මේක පවත්වාගෙන යනවා. මේක ඇත්තෙන්ම අපි චීනෙන් ගෙනන සෝලයිට් කියලා ජෙල් එකක්. ඒක ගෙනල්ලා අපි අවුරුදු 4ක් අපේ පාරම්පරික ගොයියන්ගේ බීජ ටික මේ සංරක්ෂණය කරලා තියෙනවා මේකේ. ඒක ගොයියන්ට හැම අවුරුද්දකම කන්න පටන් ගන්නකොට අපි මේ බීජ ටික ගොවි මහත්වරුන්ට බෙදලා දෙනවා. ගොවි මහත්වරු සංරක්ෂණය කරපු වී ටික නැවත වරක් මේක තැන්පත් කරනවා. දැන් මේ බීජ අඳුර ගැනීම බැරි වෙලා තියෙන එක ලෝකෙ කිසිම රටක සිංහලාලි බත් නැහැනේ. අපේ රටේ තමයි සිංහලාලි බත් තියෙන්නේ. එහෙනම් අපේ රටේ තියච්ච මේ අපිට අවුරුදු 2500ක් නේ. ආයතන ගත්තොත් අවුරුදු 100ක් නේ. මේ අවුරුදු 100කුයි 2500ක අතර ලොකු වෙනසක් තියෙනවා. මේ වයින් කාලා බීලා තමයි ලෙඩ නැතුව සිංහලයේ වශයෙන් මේක ජීවත් වෙන්නේ. ඒක බහුජාතික සමාගම් වලට ඕන විදිහට මේක වෙනස් කරගෙන ගිහිල්ලා අපේ ගෝයන්ගාත් මිටි කරලා අපිත් මිටි කරා. හරියටම. දැන් අපි මිටි. වයස අඩුයි. ලෙඩ වැඩි. දැන් ගුරුසිංහ මහත්තයා කියන්නේ ඉස්සර අපේ මිනිස්සු පාවිච්චි කරේ කෑමට මේ හාල්නේ. මේ වී වලින් තුන් වෙලවත් කෑවා. එතකොට ලෙඩ තිබුණේ නැහැ. ලෙඩ කිසිම දෙයක් තිබුණේ නැහැ. මේ රටේ පරිභෝජනය කරන සහල් කොපමණ පරිභෝජනය කරද මිනිස්සු කී දෙනෙක් ඒ හරහා ලෙඩ වෙනවාද? කුසගිනි පිරුණාට කුසගිනි පූර්ණේ වුණාට බඩගිනි නැති වුණාට ලෙඩ රෝග ඇති වෙලා. ඒතර අපි පරිභෝජනය කරන පරිභෝජන රටාවේ වෙනසක් වෙන්න ඕනේ නැද්ද? මෙන්න මේ ප්‍රධානම හේතුව නිසාම තමයි අපි මේ හෝමාගමට එන්නේ. ඒතර ගුරුසිංහ මහත්තයා දැන් ලංකාවේ මේවා වගා කරන්න පුළුවන් පරිසරයක් තියෙනවද? නෑ ලංකාවේ අපේ දිස්ත්‍රික්ක 23ක මේ වැඩේ කරගෙන යනවා. දැන් ඇත්තම ගාල්ල මාතර අම්බන්තොට මොනරාගල ගත්තොත් රත්නපුර අම්පාර ඒ දිස්ත්‍රික්කවල සියල්ලක්ම මේ කරගෙන යනවා. කරන් යන්නේ අපේ ගොයියන්ගේ දැක්මත් තියුණ අර හරිත විප්ලවයට නොගිය
ඇඟේ මේ කැක්කුම තියෙන සිංහලකම තිබුණු ගොවි මහත්තුරු ටිකක් තමයි මේක හිටියේ. අපි 1996 තමයි අපි ව්‍යාපාරය පටන් ගත්තේ. 1996 වෙනකොට අපි රටේ ඉන්න මහාචාර්ය ආචාර්යවරු නොදැක්ක දෙයක් දැක්කා මේ රට කවදා හරි මෙතෙන්ට වැටෙන විත්තිය. ඒ කියන්නේ මේ ලෙඩ ගොඩක් පිරිච්ච රටක් වෙන බව. අපි අවුරුදු 24කට ඉස්සෙල්ලා තමයි මේ කතාව කිව්වේ. හා. හැබැයි පෞගේ කාලේ රතු එළියක් දුන්නා. උඹලට මෙන්න ආහාර වේල වෙනස් කරගනින්නලා කියලා. ඔව්. ඒ රතු එළිය තමයි පෞගේ දවස්වල ඔබතුමාට දුන්නේ. කොරෝනා. හැබැයි ඒකෙන් වෙනස් වුණේ නැහැ. අපේ යගේ තාම අර අපේ මුතුන් මිත්තන්ගෙන් ආපු ජාන වල තියෙන හයිය නිසා කොරෝනා බේරිලා ගියා. හැබැයි 2030 එන කොරෝනාවට නම් මීඳන් කරන්නම වෙනවා මේ තත්ත්ව ගියොත්. මොකද බාධා පරපුරට ඒ ජාන නැහැ. ඒක නිසා 2030 වෙනකොට එන කොරෝනාවට කිසිසේත් තොරතුරු දෙන්න පුළුවන් කමක් නැහැ බාධා පරම්පරාව. ඒක දැම්ම වෙනස් කර යුතුයි. මේක ගබඩාවක්. මෙහෙම තමයි ගබඩා කරන්නේ. දැන් ඇත්තට මේ රටේ වී ගබඩා නම් කීයක් තියෙනවද ආණ්ඩුව විසින් නඩත්තු කරන? ආණ්ඩුව නඩත්තු කරන වී ගබඩා කොච්චර තියෙනවද? හැබැයි මේගොල්ලෝ වී ගබඩා කරන්නේ මේ විදියට. මේ දැන් කිසිම ක්‍රමවේදයක්, කිසිම පිළිවෙලක්, කිසිම ආරක්ෂිත ක්‍රමවේදයක් මොකුත් නැහැ. ඒ වුණාට තියෙන ප්‍රශ්නය තමයි අඩුම තරමින් උකුණු කකුලක තරම්වත් ප්‍රමාණයක් මේ බීජවල මේ වීවල වසවිස නැහැ. සම්පූර්ණ 100%ක්ම වසවිස නැති මිනිස්සුන්ට ලෙඩ වෙන්නේ නැති බත් කන්න පුළුවන් වී මෙහෙමයි ගබඩා කරන්නේ. ඇත්තටම ඉතින් කාටද මේව කියන්නේ? මේගොල්ලන්ට ගබඩා පහසුකම් තිබ්බා නම් මෙහෙම වෙනවාද? නමුත් මේගොල්ලන්ට තියෙන විදියට මේගොල්ලෝ මේව ආරක්ෂා කරගෙන ගුරුසිංහ මහත්තයාම ආරක්ෂා කරගෙන රටේ මිනිස්සුන්ට හාල් ටික හදලා කන්න දෙනවා. ඒ විතරක් නෙමෙයි. ලංකාවේ සියලු දිස්ත්‍රික්කවල මේ වී වගා කරන්න ඒගොල්ලෝ වගා බීජ හදනවා. ඒවා හැම දෙයකම වී ගබඩා කරන්නේ මේ විදියට. ඇත්තටම ඉතින් සරලවම කියනවා නම් ගුරුසිංහ මහත්තයාලා පව්. මේ වගේ දේවල් වලට දැන්වත් මිනිස්සුන්ගේ වගකීම්යන්ගේ නිතසිත පෑදුනොත් මොකද මේ කතා කරන්නේ මිනිස්සු ලෙඩ නොවන ආහාර පරිභෝජන රටාවක් පිළිබඳව. අමිල දැන් ඊයේ අතිගරු ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ මේ වාරි මාර්ග සම්බන්ධයෙන් මේ සියලුම නිලධාරීන් සහ ඇමතිවරු රැස් කළ කතා කරා රටේ නැවත වතාවක් වගා කරන ක්‍රමවේදයක් පිළිබඳව. බැව් 5000ක් ප්‍රතිසංස්කරණය කළා යලි මේ මඩ ඉඩම් අස්වද්දලා මිනිස්සුන්ට ස්වයං පෝෂිත කෘෂි ආර්ථිකයකට යන් කියන ගමන. ඉතින් ඒ ගමනට හොඳ ශක්තියක් තමයි ওই ගුරුසිංහ මහත්මයාලගේ ක්‍රමවේදය. මොකද නිවුඩු පිරුණු බත් ටිකක් අපි කාලා ඒ කාලේ ලෙඩ වුන්නේ නැහැ. හබොන් කටයි බත් දෙකටයිනේ. නේද? ඒ නිසා අලුතෙන් හිතන්නට හෙට උදෑසන සිට නිලධාරීන්ට අවස්ථාවක් ලැබෙයි කියලා අප විශ්වාස කරනවා. ඒ කාලේ මම හරි කැමති අත්තපල් ගහන්න. අත්තපල් ගහන්න. ඔය චග්ගුඩු පැන්න අල්ලන සෙල්ලම් කරනවා කෝම් පිට්ටු අල්ලන සෙල්ලම් කිව්වේ. ඒ කියන්නේ දුවන එකට දුවලා අල්ලනවා කියලා. කෙනෙක් දුවන අනිත් අය හොයනවා. පොඩි කාලේ ඉතින් කොච්චර දේවල් කරනවද චූටි කාලේ ලොකු මවාගත්ත චරිත හදාගෙන කොච්චර සෙල්ලම් කරනවද? දැන් මං කියන්නේ ඒවා පොඩි උන්ගේ හැටිනේ. හැබැයි ගහනවා කියලා මෙහෙමත් අනේ නෑ අයිබුවන්ට හොරකමට හිතාගෙන කරේ තියාගත්තා නෙමෙයි අලු ගෑවෙනවද කියලා බලා ගන්න කරේ තියාගත්තා අලු ගෑවෙනවනේ අයිබුවන්ට
පුහුලේ කියන්නේ මහා පුදුමාකාර එකක්නේ. පුහුලේ කතාව පුහුලේට වැඩිය ලොකුයි. ඔය කපු මහත්තුරු වස්දොස් යන්න කියලා හූනියක් කපන්න කියලා ගන්නෙ මේ පුහුල් තමයි. ගෙදර මායියලා බත මාළුව රහ කරන්න හිතාගෙන පුහුල් මාළුව තෙලට හරි ලස්සනට උයනවා. හරියට කැකිරි මාළුව වගේ. ඒ විතරක් පුහුල් දෝසිද පුහුල් වලින් හදන රස කැවිලිද මහ පුදුමාකාර වටිනාකමක් තියෙන දෙයක් තමයි පුහුල් කියන්නේ. පුහුල් හැදෙන්නේ වැලේනේ. හැදෙනකොට එක වැලේ පුහුල් මහ ලොකු ගොඩක් හැදෙනවා. කොහොම වුණත් හොරකමකට හිතාගෙන ගත්තා කියලා නෙමෙයි. මම නම් ඉතින් මොකුත් කියන්නේ නැහැ. මම දන්නෙත් නැහැ. මොකද අපි අනුන්ට මඩ ගහන්නෙත් නැහැ, ගහලත් නැහැ. එදා මෙදා තුර කවදාවත් ගහලත් නැහැ. අනාගතේ ගහන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මේන් වැන්දා කිව්වා. මේ ඇත්තටම මොක පුහුලක්ද ලබ්බක්ද? නෑ අලු තිබ්බනේ මේක පුහුල. ලබු ගෙඩි තියෙන්නේ. ලබු වැලේ හැදෙන ලබු ගෙඩි. නෑ මේක පුහුලක් නේ අලු තිබ්බනේ. ඔක ඇත්තටම මේ මන් දන්නේ නැහැ. බවුල්පනේගේ අලු ගාපු ලබු ගෙඩියක් නෙවෙන්නේ. නෑ පුහුලයක්මයි ඒ කියන්නේ ඉතින් ආයේ. හරි. කමන්නේ ගහ පෙන්නන්නේ නැහැ. ඔක මම නිකන් පොඩි වැඩකට මේක ගන්න අරන් තියාගෙන ගත්තා කියලා ඉතින් ගහලා දැම්මේ ඉතින් කවන්නේ එහෙමවත් තියෙන්නේ. ඔව් කමන්නේ දේව සරල දේවල් ඕවා. ඉතින් ඒ කාලෙත් හිටිය අර පුහුල් හොරා කරෙන් දෙනේ කියලා කිව්වේ. ඒ වගේ තමයි. අමිල හොරකම ගියේ නෑ. මේ සාමාන්‍යයෙන් කෙනෙක් බලාගෙන චිත්‍රයක් හදනවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. කොටින්ම කියනවා නම් කණ්ණාඩිය ගාවට ගිහලා තමන්ගේ මූණ බලාගෙන කණ්ණාඩියෙන් බලන චිත්‍රය හදනවා. කණ්ණාඩියෙන් බලන චිත්‍රය හදනවා. ඒකත් මහා පුදුම වැඩක්. මේ ටික බලන්නකෝ. පොඩි කාලේ පොඩි හැකියාවක් තිබුණා චිත්‍ර අඳින්න. ඉතින් දවසක් මම කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා මගේම පින්තූරයක් අඳින්න මම try කරා. ඉතින් ඒකෙදි යම් තාක් දුරට ඒක ඒ ස්වරූපේ ගන්න පුළුවන් වුණා. ඉතින් ඒක ඉදිරියට මම ටිකෙන් ටික කරගෙන ඇවිල්ලා හැකියාව තව දියුණු කරගත්තා. දැන් ලොකු ප්‍රතිචාර තියෙනවා, ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. මුහුණු පොතේ මම චිත්‍ර පළ කරනවා. ඉතින් ඒකෙන් ගොඩක් කට්ටිය ඉල්ලුම් තියෙනවා මේ ඇඳලා දෙන්න එහෙම කියලා. ඒ වගේම ප්‍රසිද්ධ පුද්ගලයෝ තමයි ගොඩක් ඇඳලා තියෙනවා. ඒ දැකලා ප්‍රතිචාර ලබා තියෙනවා. ගොඩක් අය කතා කරලා තියෙනවා. නළුනිලියෝ ගොඩක් ඇඳලා තියෙනවා. ඒ වගේම වෛද්‍යවරු ඒ වගේ චිත්‍ර ලබා දීලා තියෙනවා. මම ඇඳපු චිත්‍ර ඒගොල්ලෝ ඉල්ලගෙන තියෙනවා. ඒ වගේම තමයි දැන් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුණ ටෙලි නාට්‍යයක් තියෙනවා තනමල්ලිල කොල්ලෙක්. ඉතින් මේකේ ප්‍රධාන චරිතය දීප්ත කියන චරිතය තියෙන්නේ. ඉතින් ඒ චරිතෙත් චිත්‍ර අඳින චරිතයක්. ඉතින් ඒ නිසා මට හිතුණා මම මේ චිත්‍ර ඇඳලා මේ නාට්‍යයට අදාළ මේ චරිතයක් ඇඳලා ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඉතින් මම මේ හේමසිරි ලියනගේ මහත්මයාගේ රූපයක් ඇඳලා දැම්මා. ඉතින් ගොඩක් ප්‍රතිචාර තිබුණා. ගොඩක් අය කතා කරලා කියනවා විස්තර මෙහෙමයි මෙහෙම නාට්‍යයක් යනවා මෙහෙමයි දීප්ත කියලා කෙනෙක් ඉන්නේ ඒත් වගේම චිත්‍ර අඳිනවා එහෙම කියලා. ඉතින් කතාවේ ගොඩක් චරිත මම ඇඳා ගොඩක් ප්‍රතිචාර තියෙනවා. සාමාන්‍යයෙන් චිත්‍රයක් අඳින්න මට එක දිගටම අඳිනවා නම් පැය 4-5ක් විතර ඒ කාලයක් යනවා. චිත්‍ර ප්‍රමාණය එතකොට චිත්‍රයේ තියෙන ඩීටේල් ප්‍රමාණය අනුව තමයි ඒක ගොඩක් වෙනස් වෙන්නේ. මම වැඩිපුරම අඳින්නේ පැන්සල් චිත්‍ර. ඊට අමතරව පාට පැන්සල් වලින් දියසායම් වලින් වගේ චිත්‍ර අඳිනවා. ගොඩක්ම මම යොමු වෙලා ඉන්නේ පැන්සල් චිත්‍ර අඳින්න තමයි. පැන්සල් ගත්තාම පැන්සල් වල තියෙනවා විවිධ වර්ණ, ඒ කියන්නේ මේ අඳුරු බව ඉඳන් එළිය වෙනකල් යම්කිසි රේන්ජ් එකක් තියෙනවා. ඉතින් මේකේ තියෙන පැන්සල් විවිධ ඒවා භාවිතා කරනවා. ඒවකින් තමයි ඉරියව් ගොඩක් නිරූපණය කරන්නේ. ගොඩක් දුරට පින්තූරයක් බලාගෙන අඳින්නේ. ඉතින් මෙහෙදී ගොඩක් පැහැදිලි පින්තූරයක් තියෙන්න ඕනේ. එතකොට තමයි ගොඩක් ඉරියව් බලාගෙන අඳින්න පුළුවන්.
ආර්ට් මැජික් කිව්වම තියෙනවා ලෝකේ විවිධ මැජික්. ඒ අතරින් එකක් තමයි මේක ඒ මම දැන් ඔයාලට කරන්න යන්නේ. මම කාඩ් පැක් එකක් තියෙන පෙන්නන්න. මම ඔයාලට කිව්වොත් මේ කාඩ් පැක් එකෙන් කොලයක් ගන්න කියලා. මෙන්න මෙහෙම තියෙද්දි ඔයා කියේ ඇයි මල්ලි මෙහෙම තියෙද්දි ගන්නෙ? මට ඒතර ඔයාලට පේනවනේ. නෑ ඒකට කමක් නෑ. මොකද මම මේ ට්‍රික් එක කලින් දැකලා තියෙනවා. ඒක නිසා ඔයාට කැමති කොලයක් ගන්න පුළුවන් දැන්. ඒ මට පේන්නේ. ඔයා ගත්තේ මොකද්ද? ආසියා. කලාබර ආසියා. ඒස් ඔෆ් ක්ලබ් කියලා අපි මේකට කියනවා කලාබර ආසියා. ගහක් වගේ තියන්නේ සලකුණ. මම ඔයාලට කිව්වොත් ඔය කාඩ් එක මේක ඩුප්ලිකේට් කරන්න බෑ මේ වෙලාවේ. හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මේක මෙහෙම මැදට දාලා ඊට පස්සේ මම මෙහෙම පොඩි තට්ටුවක් දීලා ආයි මෙහෙම පොඩි කට් එකක් දුන්නොත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒක මෙහෙම උඩට ආවේ තව කාඩ් එකක් මේ පැක් එකේ තිබිලා කියලා. එහෙම නේද? ඔයාලට ඒ පේලිකාවම එන්න පුළුවන්. හැබැයි මේක ඩුප්ලිකේට් කරන්න බෑ. මේක අසංකයියකම කාඩ් එක කරන්න නම් මොකද කරන්නේ? අපි මේකට පොඩි සලකුණක් දාමු. පොඩි සයින් එකක්. ඔයාගේ මස්සන දාන්න. අස්සන වෙන්න පුළුවන්. එමුණට ඔයාලට කැමති දෙයක් ලියන්න පුළුවන්. කාඩ් එක අපරාධ කියලා දාන්න එපා. ලෝභ නැතුව දාමු. තව දෙයක් ඕන මෙතන මොනවා හරි දාන්න පුළුවන් ඔයාලට. ඒ අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒතර මේ කාඩ් එකමයි කියලා. අසංකේයගේ සයින් එකයි අම්මා කියලා තියෙනවා. රයිට්. දැන් මේ කාඩ් එක මට ඩුප්ලිකේට් කරන්න බෑ. ඒ කියන්නේ මේ වගේ තියෙන්නේ ලෝකෙටම එකයි. මේ වගේ කලාබර ආසියා කාඩ් එක අසංකගේ සයින් එකයි අම්මා කියලා තියෙන්නේ මේ කාඩ් එක විතරයි. අපි ඒ කාඩ් එක ඔයාටම කැමති තැනකට දාන්න මන් දෙනවා. ඔයා පැක් එක මෙහෙම සෙට් එකක් උඩට ඔයාම ගන්න සෙට් එක. ඔයාම තියන්න දෙන්න. ඔයාම වහන්න. ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ මෙච්චරයි. මම පැක් එක මෙහෙම දානවා. ඒත් ඒ කාඩ් එක උඩට ඇවිල්ලා. හැබැයි ඔයා මොකද හිතන්නේ මෙහෙම දෙයක්. මම මේ කාඩ් එක පොඩ්ඩක් වෙනස් කරනවා මේ පාර. ඒ තමයි දැන් ඔයාගේ කාඩ් එකනේ මේක. මේ කාඩ් එක අපි මෙහෙම අරන් මේ පාර ඔයාලට chance එක දෙනවා. මේ කාඩ් එක දැන් මේ තියෙන වගේ කාඩ් එක අපි මේ පැත්ත ගමු. නැත්නම් සයින් එක පැටලෙන්න පුළුවන්. මේ කාඩ් එක මේ පාර මේ කාඩ් එක ඔයාටම මම දෙනවා ඇතුළට දාන්න කියලා. පොඩ්ඩක් කොම්ප්ලිකේට් කරමු. අපි බලමු මෙන්න මෙහෙම මේ කාඩ් එක. ඊට පස්සේ මම මෙහෙම ෂෆල් එකක් දීලා පාඩ පේනත් කොච්චර අස්සේ දැම්මත් ඒක එනවා අස්සෙන් එළියට. ඊට පස්සේ මම තවත් පොඩි මෙහෙම දෙයක් කරනවා. මේ පාර පේනවනේ මෙන්න කාඩ් එක. මේ පාර අපි ඒ කාඩ් එකම මම ඔයාලට කිව්වොත් මෙන්න මෙහෙම මෙන්න කාඩ් එක මම මෙහෙම දෙයක් කරනවා. මේ කාඩ් එකේ හැබැයි තාමත් ඒ අම්මා කියන ඒ අසංකයක සයින් එක දින කාඩ් එක වෙනසක් නැතුව එහෙට මෙහෙට මාරු වෙනවා. හැබැයි මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. මැජික් වල අපි දන්නවා නෙක්ස්ට් ලෙවල් කියලා ගත්තේ. අන්න එතනට ගියොත් ඒ සයින් කරපු කාඩ් එකම මෙන්න මේ විදිහට පැක් එක ඇතුළට දාලා මෙහෙම පොඩි කට් එකක් දුන්නොත් ඔයා මොකද හිතන්නේ? කලින් ඉඳන්ම මැජික් එක බලද්දි තිබ්බ මෙන්න මේ සුඩ ඇන්ලොප් එකක්. ඒ ඇන්ලොප් එක ඇතුළේ තියෙන කාඩ් එක මොකක් වෙන්න පුළුවන්ද? මෙහෙම දෙයක් තියෙනවා. මම මෙහෙම දෙයක් කියන්නම්. දැන් මේක ඇතුලේ
සීල් කරලා තියෙන ඇතුළ. ඔයාගෙන් අල්ලලා බලන්න මේක ගන්න බෑනේ එළියට. නිකන් එළියෙන් අල්ලලා බලන්න මේ කාඩ් එක ඇතුළේ නෙත් තියෙන්නේ. හරි. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔයා පිළිගන්නවද? ඒ ඔයාගේ කාඩ් එක මේ ඇතුළේ තියෙන කියලා. කොහෙත්ම නැහැනේ. අපි පැක් එක පැත්තකින් තියෙන. මම නිකන් මෙහෙම කතාවක් කරනවා. මේක කලින් ඉඳන් මතන තිබ්බේ. මේ ඇතුළේ තියෙන කාඩ් එක තාම ගන්නත් බෑ අරින්න නැතුව වෙනවා. මේක ඔයාගේ වෙන්න පුළුවන් possibility එක කියන්නේ 100ට කීයක් තියෙනවා. 100ට එකක්වත් නැහැ. මොකද පැක් එකේ ඇතුළේ තියෙන කාඩ් එක මේක වෙන්න බෑ. හැබැයි මම මේ ක්ලිප් එක ඔයාටම ගලවන්න කිව්වා. ක්ලිප් එක ගලවන්න. මම මෙහෙම දෙයක් කරන්න. බලන්න මගේ අත් දෙකෙත් මුකුත් නැහැ. මම මේ කාඩ් එක එළියට ගන්න යන්නේ දැන්. ඔයා මොකද හිතන්නේ මේක මේ කාඩ් එක ඔයාගේ කාඩ් එක සමහර විට මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මේ කාඩ් එක ඔයාගේ වෙන්න පුළුවන්. හැබැයි සයින් එක තියෙන්න බෑ. මේක ආසියා වෙන්න පුළුවන්, කලාබර වෙන්න පුළුවන්. හැබැයි මේක සයින් එක තියෙන විදිහක් නැහැ. කිව්වා වගේම මේක ආසියා තමයි. හැබැයි ඒක සයින් එක තියෙනවා.
රංගික සාමාන්‍යයෙන් මේ මොණරු නටන්නේ මේ දරය 11ට විතරද සාමාන්‍යයෙන්? සාමාන්‍ය මොණරු නටන්නේ පාන්දරනේ. පාන්දර. ඊරාව වැටලා එනකොට නැගෙනහිර පැත්තෙන් ඒගොල්ලන්ට අර පින්න වැටිච්ච මහ පොළවේ නේ ඒගොල්ලන්ගේ හරි ලස්සන නර්තනයක් තියෙන එක. ඇත්තට මේක මතක් වුණා අපිට. කතරගම පැත්තත් මතක් වුණා. හරි. රංගික මෙහෙමයි. දැන් මේ නිර්මාණාත්මක නටුම් ඔබ ඉදිරිපත් කරන සහ මේ අංගයන්. ඔය ප්‍රශ්න ඔහොම තියලා ඔය සුන්දරත්වය ඔහොම තියලා මට මේ මෙහෙම දෙයක් හිතුණා. සාමාන්‍යයෙන් දැන් බැලේ සම්ප්‍රදාය කියන එක ලෝකේ තියෙනවා. අපේ රටෙත් ඒ ආශ්‍රිතව තියෙන නිර්මාණ සහ නටුම් ප්‍රභේදයන් තියෙනවා. එහෙම තියෙනකොට ලංකාවේ බැලේ අපි දන්න විදිහට විදේශවල පෙන්ලා තියෙනවා. ආරංචියක් තියෙනවා ලංකාවේ බැලේ එකක් ඔයා ඇමරිකාවේ පෙන්වුවා කියලා. ඒක උනේ කොහොමද? ඒ අත්දැකීම කොහොමද? ඇත්තටම මේ ලංකාවේ බැලේ කියන ටර්ම් එක කියන්නේ මුද්‍රා නාට්‍ය කියන එක තමයි ලංකාවට ආවේනික ශෛලිය. ඒකට වෙස්ටර්න් ටර්ම් එක තමයි අපි බැලේ කියලා දෙන්නේ. ඒතර මුද්‍රා නාට්‍ය කියන එක ලෝකේ බැලේ කියන එක ලෝකේ හරි ජනප්‍රියයි. ලංකාවෙත් මුද්‍රා නාට්‍ය තිබිලා තියෙනවා. මේ එතකොට මේ මුද්‍රා නාට්‍ය කලාවේ එක් සම්දිස්ථානයක් තමයි අපිට 2018 ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරට යන්න අවස්ථාව ලැබුණා. ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අපිට ආරාධනා කරා අපි ලංකාවට 70 වෙනි නිදහස් සංවත්සරය වෙනුවෙන් මුද්‍රා නාට්‍යයක් නිර්මාණය කරන්න කියලා. ඉතින් මේ අවස්ථාවට අපි මම ඇතුළු මගේ නර්තන කණ්ඩායම ඇමරිකාවට ගිහලා මාසයක් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල නැවතලා හිටියා. ඉඳලා ඇමරිකාවල ඉන්න ඒ කමියුනිටි එකේ ඉන්නෝනේ ඩාන්සින් කරන අය අපි ඒගොල්ලන්වත් සම්බන්ධ කරගෙන මාසයක් අපි ඒගොල්ලන්ව පුහුණු කරලා අපි ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල කැලිෆෝනියා වල රොයස් තියටර් එකේ perform කරා. ඊට පස්සේ අපිට අවස්ථාවක් හම්බුණා ලාස් වේගාස් වල perform කරන්න. ඒක මම හිතනවා මගේ නර්තන ජීවිතයේ මගේ රිවේගා නර්තන කණ්ඩායමේ විශේෂ සංදිස්ථානයක් කියන එක. ඒ කියන්නේ රංගික දැන් ඇමරිකාවට ලංකාවේ බැලේ වල බලය ඔබ පෙන්නනවා. ඒ කියන්නේ බැලේ හැදෙන්නේ ලොවිට බැලේ වැල් නැති වෙන දවසක බැලේ හැදෙනවා කියලානේ අපි ඉස්සර සවුත් ඇමරිකාවේ ඔබත් මේක අහලා ඇති. ඉතින් මේ ඒ නිසා තමයි රංගිකටත් ගම්මටත් අපි එන්න කියලා කියන්නේ. මොකද ගම්ම ඔබත් ලංකාව නියෝජනය කරපු ලංකාවට ගෞරවයක් ගෙන ආපු මහ පුදුම චරිතයක්. චුට්ටක් ඒකත් මතක් කරමුකෝ. මම මිස් ශ්‍රී ලංකා 2009 හැටියට මිස් වර්ල්ඩ් තරගයට ගිහිල්ලා තමයි ලංකාව නියෝජනය කරන්නේ. නමුත් විශේෂයෙන් මම ඕස්ට්‍රේලියාවේ තමයි හැදුනේ වැඩිනේ අවුරුදු 23ක් 24ක් වගේ වයස අහුවේ එමින් 24ක් වගේ කාලයක්. ඉතින් අර මේ ලෝකයේත් එක්ක ගනුදෙනුවත් එක්ක මම හිතන්නේ විශේෂයෙන්ම මේ නර්තනය කියන දේ කාලයක් පිටරටක හැදුනට ලංකාවත් එක්ක තියෙන මේ ලේ සම්බන්ධ මේ ආත්මීය බැඳීම තියාගන්න මට නම් මං හිතන්නේ ගොඩක් මේ වහල්ුනේ මේ උඩරට පහතරට නර්තන ක්‍රමවලින් තමයි කියලා මං හිතන්නේ. හරි. කෙනෙකුගේ හොරා අල්ලනවා නම් අල්ලන්න ඕනේ මෙන්න මේ විදිහට. Well, hope we got the shot because we. That was amazing. That was awesome. I think the buggy's dead, but let's see what we got out of this. It was epic. Still alive. Ah!
No way. Oh, teeth inside its mouth. ඔය මස් කන මිනි මස් කන මහා මුර්ගයෝ ගාවට කැමරාවක් කරා යන්නේ ගිහිල්ලා ෆොටෝ එකක් ගන්නද රූගත කරන්නද ඒ මනුස්සයාට පණ පිටින් එන්න පුළුවන් වේද ඒ නිසා ඒගොල්ලන්ගේ සියුම් ඉරියව් නිරීක්ෂණය කරන්න පොඩි උපකරණයක් කැමරාවක් හයි කරලා ඉතින් ඒගොල්ලන්ට හරි වෙනසක් නේ මොකද්ද මේ ඉන්නේ ගෙම්බෙක් වගේ පේනවා සමහර විට මීයෙක් වගේ පේනවා හිතා ගන්නත් බෑ ඒගොල්ලෝ එක එක වැඩ දාලා ඉතින් අර දුරස්ත පාලකයෙක්ගෙන් ඒ ඉන්න මහත්තයා ෆොටෝ ටික ගහගත්තා. ඔකට අර කායල් කැමරාවක් කියලාත් කියනවා නේ. එහෙම තමයි සිද්ධ වුණේ. සාමාන්‍යයෙන් තමන්ගේ නඩුව තමන්ම අහගන්නේ නැහැ. ඒ වුණාට අද අමිලට මම අවස්ථාව දෙනවා අමිලගේ නඩුව අමිලටම අහගන්න කියලා. සාමාන්‍යයෙන් මෙහෙමයි. දැන් ඇත්තටම මේ පෙන්නන තැනට අවසරයක් නැතුව ගියොත් නඩුවක් නෙවෙයි නඩු ගොඩක් ඒ තරම්ම වටිනා වස්තුන් මේකේ තියෙනවා. හැමෝටම යන්න අවසරයක් නැහැ. මේ දේවල් අපේ උරුමය, අපේ අයිතිය, අපේ අධ්‍යාපනය, අපේ ශාස්ත්‍රය මෙතන ගැබ් වෙලා තියෙනවා. අපි ලබන සතියේ පෙන්නනවා. ලංකාවේ විශ්වවිද්‍යාල අතර ගෘහ නිර්මාණ ශිල්පය අතින් බොහොම සුඳුරු සියුම් නිර්මාණ රැසක් තියෙන විශ්වවිද්‍යාලයක් තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ප්‍රමාණය අතින් ගත්තොත් ලංකාවේ විශ්වවිද්‍යාල අතර ප්‍රමාණාත්මක ගුණෙනුත් විශාල වෙන්නේ පේරාදෙණිය. එහා පැත්තෙන් තියෙන හන්තානේ කන්දයි පහලින් ගලාගෙන යන මහවැලි ගඟයි අතර මැදි වුණු මේ සුන්දර පරිසරය ඇත්තටම හරිම අලංකාරයි. අපි පේරාදෙණියට ගොඩ වෙන්නේ වෙන හේතුවක් හින්දා නෙමේ. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂ මාතෘකාව හොයාගෙන. දකුණු ආසියාවේ ලොකුම පුස්තකාලය තිබෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සතුව. මේ උරුමය, මේ අයිතිය පිළිබඳව වෙනස අපි හාරවුස්සන්න බලාපොරොත්තු වෙනවා. පේරවලට කිසි සම්බන්ධයක් නැති අධ්‍යාපනයට පමණක්ම සම්බන්ධ වූ පේරේ. ඔබ කොහෙද? මම පේරේනේ. මම ජපුර. එහෙම යන්නේ. සම්පත් මේ ඇත්තටම මේ පෙරදිනේක අපේ යාළුවන්ට කියන්න ගොඩක් පිරිසක් කතා කළා සහ අපි දැක්කා FB වල පවා මේ අද වෙනස මේකේ යනවා. අද මේ පෙරදින කැම්පස් එකේ පුස්තක අපි ඉගෙන ගත්තු, අපි ඉඳගත්තු, අපි පාඩම් කරපු මේ හැමදේම අපිට බලන්න පුළුවන්. අපි ඉතිහාසය මතක් කරනවා කියලා හුඟක් අය පෝස්ට් දාලා තිබුණා. හැබැයි පුංචි දෙයක් කියන්න ඕනේ මේක අද එඩිට් කරන්නේ නැත්තේ අපි. මේක අපි සාර්ථකව මේකට වැඩි යමක් එකතු කරන්න ඕනේ. වැඩි කොටසක් වෙන් කරන්න ඕනේ කියලා නිෂ්පාදක කණ්ඩායම තීරණය කරා. ඒ නිසා අනිවාර්යෙන් මේ කතාව A to Z අපි ලබන සුමානෙට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. හරි. ගම්ම්‍ය කුවේනි ගැන අපිට රෝදසුන් කිහිපයකුත් තියෙනවා. මේ චුට්ටක් ගැන කතා කරමුද? ඔව්. රංගන ජීවිතය ඇත්තටම මම කවදා හරි කරනවා නම් කියලා හිතාගෙන හිටපු චරිතයක්. විශේෂයෙන් මේ නර්තන පසුබිමත් එක්ක අපිට හරියට කියන්නේ හෙළ අභිමානයත් එක්ක එකතු වෙච්ච මේ දැවැන්ත කාන්තා චරිතය කුවේනි මං හිතන්නේ. ඉතින් ඒක සැබෑ වුණ සිහිනයක් බවට පත් වෙන්නේ රංගික මේ අපේ රූපකාව්‍ය තුළ උරුමයක පෙරහරක් තුළ මට මේ අවස්ථාව ලබා දෙනකොට කුවේනිගේ චරිතයට පනපවන්න මං හිතන්නේ ඒක ජීවිතයේ රංගන ජීවිතයත් ඒ වගේම නර්තන ජීවිතයත් සදා මතකේ රැඳී කියන මං හිතනවා මේ චරිතය තුළ තිබිච්ච උණුසුම. ගම්යා ඔයා දන්නවද? කුවේනිගේ ආදරයට වැඩිය කුවේනිගේ වෛරය විජයට දරනු වග බලන්න.
හැමතිස්සෙම වෙනසක් නේද බලාපොරොත්තු වෙන්නේ. ඒකයි වෙනස කියන්නේ. ඉතින් ඔය අහලා තියෙනවද අනාගතේ කියන මිනිස්සු ගැන? අනාගතේ කලින් දකින්න අය ගැන. මං කිව්වොත් මං ගාව තියෙන කාඩ් එකක්. ඒ කාඩ් එකේ ඔයාගේ අනාගතේ තියෙනවා කියලා ඔයා පිළිගන්නවා. එහෙම ඒක කාඩ් එකකට පුළුවන් අනාගතේ තීරණය කරන්න මල්ලි කියලා මට කිව්වේ. මේ කාඩ් එකේ මට මාව පේනවා. මට මාව පේනවා කියන්නේ අනිවාර්යෙන් ඔයාට මාව පේනවා. ඔයාට මාව පේනවා. එහෙමනම් මේ කාඩ් එක නිකන් හරියට මිරර් එකක් වගේ. බලන්න මේකේ වෙන මොකුත් තියෙනවද? ඒක තනිකර මිරර් එක. අපි ඕකෙන් ඔයාගේ ෆෝන් එකක් තියෙනවනේ. ගන්න ඔයාගේ ෆෝන් එක. අරන් ওই ෆෝන් එකේ කැමරා එක දාන්න. මොකද සමහරු හිතනවා මගේ ෆෝන් එකෙන් කරොත් ඒක මැජික් ෆෝන් එකක් කියලා. මොකද මම මැජික් ශිල්පියෙක් නිසා. ඔයාගේ ෆෝන් එකේ කැම් එක දාලා ඔයා මෙන්න මෙහෙම ලස්සනට මේක අල්ලගන්න. ඊටු ටික මම ලස්සනට ෆොටෝ එකක් ගන්න. මෙන්න මෙහෙම. මේ පැත්තට. හරි. ලං කරලා දක්වන්න තවද? ඔන්න. මම ඔයාලට පෙන්නන්න. මේ කාඩ් පැකේ විවිධ කාඩ්ස් තියෙනවා. එකෙන් එකට වෙනස්. රතු කළු, හාරත රුවිත, කලාබර ස්කෝප්, කින් ක්වීන් ජැක් ඇතුළු නම්බර් කාඩ්ස් ඔක්කොම තියෙනවා. මම ඔයාලට මේ කාඩ් පැකේ එක කාඩ් එකක් ගන්න chance එක දෙන්න. ඔයාලට තියෙන්නේ මහ දෙයක් නෙමෙයි. ස්ටොප් කියන විතරයි. ස්ටොප් කියන. ස්ටොප් මෙතන. ඒ ස්ටොප් කියව තන කාඩ් එක ඔයා දන්නේ නැහැ මොකද්ද කියලා. හැබැයි ඒක ගන්න. ඒක මන් දන්නෙත් නැහැ. මොකද ඒක වාගේ අනාගතේ ලියවිලා තිබ්බ කියලා තමයි මම දන්නේ. බලන්න මොකද කාඩේ. මම දැක්ක කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට අනාගතේ වෙනස් කරන්න බෑ. මොකද අතීතේ අපි කරපු දෙයක් අපිට ආය අනාගතේට ගිහින් වෙනස් කරන්න අමාරුයි. මොකද කාඩේ? King of Spades. ස්කෝප් හේරා කියලා අපි කියනවා. මේක තමයි වා තෝරගත්ත කාඩ් එක. මම කිව්වා මම මේක කලින් දැනන් හිටියේ නැහැ. හැබැයි අපි අතීතයේ ගත්ත ෆොටෝ එක අපි ඒ ෆොටෝ එකේ අනාගතය දකිනවා කියලා අපි කිව්වා. මම ඔයාගේ ෆෝන් එක ඇල්ලුවේවත් නැහැ. මං කල්පනා කරේ අමිනම අපේ අසංකට ප්‍රශ්නයක් අහන්න තිබිලම නැද්ද? කතා කරන්නෙම නැහැ. බලාගෙන ඉන්න බයලා වගේ. මුලින් නම් බය කරන් ඉන්නේ. අපි කියන අල්ලනවනේ. මගේ හිතේ මේ දැන් ඒ මැජික් පෙන්න මහත්තයා ඇත්තටම වැඩෙක් නේ. වැඩෙක්. ප්‍රශ්න අහන්න දෙයක්වත් නැහැ. මොකද ගිය වෙලේ ඉඳලා තෘෂ්ණිම් භූත වෙලා වගේ බලාගෙන ඉන්නව යරන්න වෙන දෙයක් කරන්න නැහැ. සරලම කතාව. හරි. අපි ඊළඟට යමු. අපේ නිර්මාණ නිසා මුළු ලෝකෙම විශ්මිත වෙනවා. විශ්මිත කලා අදටත් එහෙමයි, හෙටත් එහෙමයි. මේ ලොවක් ගිනියම් කරන හෙලේ අපේ කැටයම්. දැන් අපි දැක්කා නවනාරි කුංජරේ කැටයම නගලා තියෙනවා. මේක අතිශය අසීරු
සියුම් ස්ථාන හරියටම ස්පර්ශ කරන්න ඕන කැටයමක්. කොච්චර කාලයක් ගියද මේ වැඩේට? සාමාන්‍යයෙන් ඒකකට මාස එකමාරක් විතර කාලයක් යනවා සම්පූර්ණ පෙට්ටගමක ඉදිරි ලෑල්ලක් කරන්න මාසයයි සති දෙකක් යනවා. ඒ කියන්නේ එක ලෑල්ලක එක ලෑල්ල එක පැත්තක්. එච්චර කාලයක් ගත වෙන මේ ඒ හැම කපන්න ඕනේ ඊට පස්සේ මේ ගිල්ලවන්න ඕනේ. එහෙම ගත්තම එක ලෑල්ලකට සති 6ක විතර කාලයක් යනවා. මේ වෙනකොට කොච්චර කැටයම් නිෂ්පාදන? මම සාමාන්‍යයෙන් 2013 දේශීය මහා කලා ප්‍රදර්ශනයේ රජත ප්‍රථම ස්ථානය ගත්තා. ඊට පස්සේ ජාතික ශිල්ප සභාව තියෙන හැම එකකදීම සම්මාන සහතික ලැබිලා තිනවා. මම අර මේක ව්‍යාපාරයක් වශයෙන් තාම කරලා නැහැ. එක නිර්මාණ කරලා තමයි පාපහන් ශ්‍රී ලංකාවට පැමිණුණාම මම කලුවර කුරුසයක් දුන්නා පාපහන්සේට. හොඳ නිර්මාණයක් ඒක ලංකාවේ සිටීමයි හොඳ දෙයක් මම ඒක පෙන්නන්න. ඒ වගේ දෙයක් කරන දැන් මම මේ දෙසැම්බරේ ඉඳලා දුප්පත් පවුලක ළමයි දෙන්නෙක් 3 දෙනෙක් අරගෙන මේක ව්‍යාපාරයක් වශයෙන් මගෙන් ඉල්ලුම තියෙනවා. අන්න ඒක තමයි දැන් මම ඊළඟට අහන්න ඉන්නේ නෙවිල් මහත්මයා. දැන් මේ කැටයම් කලාව ලංකාවේ අපි සාමාන්‍ය දකින කැටයම් කලාව වගේ තැන් වල දකින්නේ නැහැ. මේක සුලභ නැහැ. අතිශය දුර්ලභයි. මම දන්න තරමට ඔබතුමා විතරයි ඉන්නේ. එතකොට දැන් ඔබතුමාත් තරුණ වියේ පසුවන කෙනෙක් නෙවෙයිනේ අතටම කතාව. මොකද අපිට හැමදාම ජීවත් වෙන්නත් බෑ. නමුත් මේ කැටයම පවතින්න ඕනේ අනාගතේ. මම අනිවාර්යයෙන් බොහොම සන්තෝෂයෙන් අවංකව කියලා දෙන්න කැමතියි. දුප්පත් එහෙම අරගෙන පුහුණු කරලා ළමයි 3 දෙනෙක්ගෙන් පටන් අරගෙන සම්පූර්ණ මං කියලා දීලා ඒක දෙන්න මම මගේ වයසට මම එහෙම සම්පූර්ණ මගේ අදිෂ්ඨාන. මගේ දුවටත් සාමාන්‍ය දැනුමක් තියෙනවා. දුව ඇඳීමෙන් බොහොම උදව් කරනවා. දුව ආභරණ මේ ඩිසයිනර් කෙනෙක්, ජුවලරි ඩිසයිනර්. හරි. අන්තිම ප්‍රශ්නේ. පෙට්ටගම අපි ගමු. එහෙම නැත්නම් අපි ගමුකෝ චාල්ස් කුමාරයාගේ මුහුණ තියෙන ඒ ලෑලි කෑල්ල. අවම මිල කීයක් විතර මිල කරන්න පුළුවන්ද? මම ඒව තාග්‍ය වශයෙන් චාල්ස් කුමාරයා ලංකාවට ආපුවම එයාට දුන්නෙත් මුදලක් මේවා කරන්නේ මෙහෙම නිර්මාණය. නමුත් අපි දල වශයෙන් වෙළඳ පොලකට ඒ පින්තූර සම්පූර්ණ කළොත් රුපියල් 15000ක් 20000ක වටිනාකම රිදී මාංශය ඔක්කොම ගත්තොත් එහෙම වටිනාකමක් තියෙනවා. පෙට්ටගම පෙට්ටගම ලක්ෂ 15ක් විතර වෙනවා. මැණික්ගල් 87ක් ගිල්ලවන්න ඕනේ. මම ආයි කියන්නේ රිදී තම වලට අමතරව මැණික්ගල් ගිල්ලවන්න. තනිකර රිදී. ඔව්. මැණික් ගිල්ලන්නේ ලංකාවේ ස්වභාවික මැණික් සම්පූර්ණ. රාජ්‍ය මැණික් සංස්ථාව එක සහතික කරනවා. මම බලාපොරොත්තු වෙනවා නොවැම්බර් මාසෙට කලින් තනි කළුවරෙන් සේසත් දෙකක් දළදා මාලිගාව වැඳුම් කරන දළදා වහන්සේට එතන තියන්න සම්පූර්ණ මල් වලින් පැරණි ලියවැල් සහ ලංකාවේ ස්වභාවික මැණික් රිදීයෙන් එකේ ඉරුසඳු සුබ සංකේත හැටියට රත්තරන්ෙන් මේ ඒකත් ගිල්ලනවා. ඉල්ලලා මම ප්‍රදානය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කතෝලිකයෙක් වශයෙන් මම ඒක බොහොම ශ්‍රද්ධාවෙන් අදහස් තියෙනවා මගේ දෙමව්පියෝ වෙනුවෙන් හැටි මම ඒක බාර දෙනවා. ඇත්තටම ගමක් ගානෙන් හම්බෙන කැටයමක් නෙවෙයි ඔය. කැටයම් අතර සුවිශේෂී කැටයමක්. ඒ නිසා තමයි අපි එතෙන් ගියේ. දැන් අමිල ඔය තියෙන ප්‍රශ්නේ කිසියම් ලෑල්ලක මිලිමීටර් ප්‍රමාණයක පුංචි කාණුවක් වගේ එකක් හරනවා. හරි. ඊට පස්සේ රිදී හෝ රන් හෝ එහෙම නැත්නම් තඹ හෝ මොන හරි ලෝහයක කෙස් ගහක් වැනි පුංචි නූලක් වැනි කොටසක් අරගෙන තමයි අර හාරපු කාණුවට බස්සන්නේ. බස්සලා මේ කැටයම කරන්නේ. අතිශය අමාරු වැඩක්. සියුම්. ඉතාම සියුම්. ඔබ දන්නවද ලංකාවේ ලාක්ෂා කලාව දනදා මාලිගාවේ සියලු චිත්‍ර නිර්මාණයන්ට ලාක්ෂා කලාව තමයි දායක කරලා තියෙන්නේ. ඒ කලාව ගැනත් අපි ඉදිරියේදී කතා කරන්න කල්පනා කරනවා. මොකද මේවා අපේ දේවල් වල නිසා. මහත්තයාගේ නම මොකද කිව්වේ? ඒ මහත්තයා නෙවිල් ෆර්නෑන්ඩෝනේ. නෙවිල් මහත්තයා කතාව අවසන් කරේ හරි ලස්සන තැනකින්.
දළදා මාලිගාව. ඔව් මං හරි ආසයි. මොකද මනුස්සකමට ආගමක් නැහැ. නෑ. කලාවට ආගමක් නැහැ. බලන්න කතෝලිකයෙක් කියලා දළදා වහන්සේට පූජාවක් කරනවා මොන තරම් සුන්දර මනුස්සයෙක් වෙන්න ඕනද? මේ ඔබ දන්නවද ගොනා පිට හකුරු පැටවුවාම ගොනා දන්නේ නැහැ කියලා. හැබැයි වඳුරට කණ්ණාඩි හම්බුනහම ඒකත් ඒ වගේ දෙයක්. ඊට වඩා ගොඩක් වෙනස්. ගෝරිල්ලෝ කණ්ණාඩි ළඟට ගියාම අර මංජන් වෙනවා කියලා කියන්නේ නෑ මම කල්පනා කරේ ඒක නේ අමිල. ඒ කියන්නේ නියම තිරිසංකම ඒක. නියම තිරිසං වැඩ ඒක. ඒ කියන්නේ අඳුරගන්න බෑනේ තමන්ද මේ ඉන්නේ තමන්ගේ මිතුරෙක්ද මේ ඉන්නේ තමන් ඍජුව තමන්ගේ හතුරනේ ඉස්සරහා ඉන්නේ. නියම තිරිසනුන්ගේ නියම තිරිසං වැඩ. දැන් අමිල මේ අපි ආපහු යන් අර ගුරුසිංහ මහත්තයා ගාවට දැන් මම ඊයේ ප්‍රත දැක්කා පත්තරයක තියෙනවා මේ මහා ජනප්‍රිය විහාරස්ථානයකින් මේ පත්තරේ මුද්‍රණය කරලා සංගරාව එළියට දාන්නේ. ඒක තිබුණා මේ ඒ සංගරාව එළියට දාන්නෙම ගුණදම් පිරි සමාජයක් නිර්මාණය කරමින් දහම් සිසිල ගමට බෙදී මුදෙසා. හැබැයි මේ පත්තරේ තිබ්බා උඹලකට සම්බෝලේ හදන විදිහ. කියන්නේ ඒ සංගරාවය තුළ තිබ්බා මේ චිකන් මස් කරියක් හදන විදිහ. මස් කරියක් හදන තිබ්බද? ඒක නම් මොනවද සාමාන්‍යයෙන් සමහර තැන්වල සම්පත් මම දැකලා තියෙනවා මේ සමහර වගේ තැන්වලම ව්‍යංජන 32කට මස් වර්ග 7-8කුත් තියෙන තරම් දෙකක් තියෙනවා. පත්තරේ නෙමෙයි. ජීව දැකලා තියෙනවා. දැන් සමහර දේවල් තියෙනවා මේ අපේකම යට ගහලා සමහර දේවල් ඉස්මතු කරලා පෙන්නනවා මේක අපේකම කියලා. ඇත්තටම ඒක ව්‍යාජ දෙයක්. අපි කියන්න ඕනේ ගුරුසිංහ මහත්තයා ළඟ තියෙන්නේ එහෙම දෙයක් නෙවෙයි. සදාකාලිකවම 100%ක්ම තිබුණු අපේකම කියලාම තමයි.
එහෙනම් බැලුවොත් මේ රට මේ ලෝකේ ධන ගස්සන්න පුළුවන් එකම රට තමයි අපේ ලංකාව. අපිට බීජ තියෙනවා, සම්පත් තියෙනවා, පොළව තියෙනවා, වතුර තියෙනවා, ගහකොළ තියෙනවා, සතා ශිල්පාවයි. අපිට නැකත්කම තියෙනවා. ඒ නැකත්කම මේ ලෝකෙ කිසිම රටක නැකත් නැහැ. අපේ රටේ තමයි අපි ගත්තොත් සිංහල අවුරුද්දට එක වෙලාවට මුළු ලංකාවෙම ලිපක් ගිනි මොලවන්නේ. කොයි රටකද ඒක තියෙන්නේ? කිසි රටක නැහැ. වගේ අපි ගත්තොත් අපේ පාරම්පරික ගොවිතැන හරියට නැකතට කරණයට කන්නට කයියට වැඩ කරනවා නිසා. ඔව්. කයන තුනේ ගොවිතැන. කන්නට කරණයට කයියට. කයිය කියන්නේ අපි ගන්න කයිය නෙමෙයි. කණ්ඩායම එක්ක කවුලා කරන වැඩේ. එහෙම කණ්ඩායම එක තමයි අපි මේ බීජ හදලා තියෙන්නේ. හැබැයි මේ වෙනකොට බී සංරක්ෂණය කිරීම සඳහා කිසිම ආයතනකින් අපිට උදව් උපකාර කරන්නේ PGRC එක අපිත් එක්ක එකතු වෙලා මේ බීජ බැංකු පිටවල තියෙනවා. අපි කියන්නේ මේ ලංකාවේ මේ දැනට ගනිපු 264ට අමතරව දැනට PGRC එකේ අවුරුදු 60ක අධික සීතාගාරවල තැන්පත් කර තියෙන මේ වී ටික නැවත අරගෙන මේ සංරක්ෂණ කළා මේවා IT වගේ ජයවර්ධන විශ්වවිද්‍යාල වගේ ආයතන වලට දීලා මේවා ගුණාත්මක භාවය බලලා හරි දේ ගොයියට හරි දේ පාරිභෝගිකයට දෙනවා නම් ඒක තමයි මේ රටේ කරන්න ඕනේ කොහොමද සෞඛ්‍ය සම්පන්න දෙන්න. සෞඛ්‍ය සම්පන්න. ගුරුසිංහ මහත්තයා ඇයි අර ගස් කොට වුණා අපි කොට වුණා කියලා කිව්වේ? ඔව් දැන් බහුජාතික සමාගම් ඇවිල්ලා මේක මේ අපේ වට්ටක්ක ගෙඩිය කිලෝ 35ක් තියෙන වට්ටක්ක ගෙඩිය මොණරාගල දිස්ත්‍රික්කේ නම ගොඩක් වට්ටක්ක හැදුනේ. හැබැයි දැන් කිලෝ එකට ගෙඩි 3ක් දානවා. ඔව් දැන් වට්ටක්ක කියන්නේ නිකන් නෙවෙයිනේ. නේ කිලෝ එකට ගෙඩි 3ක් දානවා. දැන් ඒක පොඩි කරානේ. ඔව්. ඒ වගේ අපේ ගොයන්ගාත් මිටි කරා. ඒගොල්ලන්ගේ වල්නාශක විකුණ ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මොකද උසගස් වලට වල්නාශක විකුණන්න බෑනේ. වල්නාශක අපිත් එක්ක සටන් කරන්න එන්න බෑනේ. ඒක නිසා ගොයන්ගාත් මිටි කරා. ඒගොල්ලන්ගේ තනකොළ වල්නාශක බෙදන්න. ඊට පස්සේ ඒ කියන්නේ දැන් ඔය අපි දකින ගොයන්ගාර වල ඉස්සර ගොයන්ගා උසයිද? උසයිනේ. අඩි 3.5 5 විච්ච තියෙනවා. ඒව තමයි පරිසරෙත් එක්ක ප්‍රභා සංවේදී විලා හැදුනේ. කියන්නේ එයාට අපිත් එක්ක සටනට එන්න බෑ. එයා වල් පාලනය කරගන්න ඉබේ. ඒක මොකද අපේ කොළ සියල්ලක් නැවෙනකොට වාතාක්ෂි සූර්යාලෝකේ ගහමුලට එන්නේ නැහැ. ඒක නිසා වල් ආවේ නැහැ. ආපු වල් ටිකත් අපට අවශ්‍යතාවයක් තියෙන වල් ඕන. දැන් මේක සමූල ඝාතනයක් නේ කරන්නේ මේ ගොවිතැන. ඒක ඒ නිසා තමයි මේ රට මේ විනාශ වෙලාම ගිහිල්ලා තියෙන්නේ. වල්නාශක, කුමිනාශක මේ ඔක්කොම දෙන්න නිසා. එහෙම නැතුව අපේ ගොවිතැනට නැකතක් තිබුණා. මුල් කරුවල. පෝය කියලා දවස් 7කින් මුල් කරුවල තිබුණා. මේ මුල් කරුවල තමයි මේ නැකත හදලා තියෙන්නේ අපි. මේ නැකතට වැඩ කරාම සත්තු ඉන්නේ කෝෂ ඇතුලේ. ඔව්. හැබැයි සත්තු එළියට එන්නේ මේ කෝෂ වලින් එළියට එන්නේ හඳ මෝරන්නේ. එහා පැත්තේ කම්මලකුත් තියෙනවා සත්‍යයට ඔබ. මම අහන්න හිටියේ ගුරුසිංහ මහත්තයා මෙතන වෙන මොනවද තියෙන්නේ? දැන් අපි ඇතුළට ගියාම අපිට ওই ලබු කටුද, පරණ කෘෂිකාර්මික උපකරණද හැමදේම එහා පැත්තේ දැක බලා ගන්න පුළුවන්. ඇත්තම අපේ තියෙනවා අපේ කුකාර්තුව, බුසල් භාගේ, හුඬු කාල, ලාස් භාගේ, කුරුණිය මේ සියල්ලක්ම අපි අපේ මුතුන් මිතු පාවිච්චි කරපුවානේ. ඔව්. ඒ ඔක්කොම අභාවයට ගියා. හැබැයි අපි ඒව රස කළා තියෙන මේ ඕන කෙනෙකුට ඕන ඉස්කෝලේ දරුවෙකුට ඇවිල්ලා බලන්න මේවා. ඊට අමතරව අපි ගාව තියෙන ලබු වර්ග 7ක්. ඔව්. වැටකොළු වර්ග 3ක්. වඳුරු මෑ, මාස් මෑ, ඒ වගේ මෑ වර්ග. බෙලොළු බීජ ගත්තොත් එළවලු බීජ 54ක්. අල වර්ග 19ක්. අපි සංරක්ෂණය කළ මේ වෙනකොට ගොවි මාතුන් අතර බෙදාගෙන යනවා. මේ බලන්නකො දුර්ලභ ගණයේ වී වර්ගයක්. මේකට කියන්නේ යවහාල්. බුදුහාමුදුරන්ට මීපැණි සමග යවහාල් වළදන්ට ලබා දුන්නාය කියලා කියනවා. මේක ඒක දේශීය වී වර්ගයක්. එතකොට මේ හැමදේම මෙතෙන්ද මම ඒකයි කිව්වේ මෙතන අර දකින්න දේ තුලින් පේන්න තියෙන දේ කල්පනා කරන්න එපා. මේක ඇතුලේ සරසවියක්. ගුරුසිංහ මහත්තයා සරසවියක්. ගුරුසිංහ මහත්තයාගේ සම්පත්දායකත්වය අද ලංකාවේ බොහෝ ආයතන සහ අමාත්‍යාංශ ලබා ගන්නමින් ඉන්නවා. ඒ නිසා මේ අපිට අවශ්‍ය වෙන්නේ ලෙඩ නොවි ජීවත් වෙන රටක් හදන්න නේද? දැන් එහෙම ක්‍රමවේදයක් තියෙනවනේ. දැන් ඔබතුමාලට මම අවසන් ප්‍රශ්නේ ඔබතුමාලට දැන් පියවරක් තියලා තියෙනවනේ. ඒ පියවර ශක්තිමත්ව ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතනවා. දැන් හොඳයිද යන ක්‍රමේ? අතම හොඳයි. බෞද්ධුරට අපි බලාපොරොත්තු වෙනවා මේ රජයෙන්වත් මේ අපිට පෞද්ගලික කාලේ පෝරසාන ආධාරය කාබනික ලබා දීලා තියෙනවා. ඉදිරි කන්නොඩට ලබා දෙනවා. අපි ඒක විශේෂයෙන්ම අපේ ගොවි අර රසායනික පෝර ගත්තේ නැත්නම් ලියාපදිංචි නොවන ගොවියට කාබනික පෝර ටිකක් දැන් හම්බ වෙනවා. ඒක ප්‍රමිතිගත එකක්ද කියන එක තමයි තීරණය කරන්නේ. අපි දෙන්නේ ප්‍රමිතිගත කරලා තියෙන අපි. රජය පිළිගත්ත 100% කාබනික ඕගනික් සාතිකයක් තියෙන බීජ ටිකක් තමයි අපි ගොවි මාසුරුට ලබා දෙන්නේ.
සමහර ලස්සන තැන් දිහා බලලා ඔබ හිතුවා වෙන්නේ නැති අනේ මෙතනට යන්න තිබ්බා නම් කියලා. සමහර යන්නට අපහසු තැන් බලලත් ඔබ එහෙම හිතුවා වෙන්නට පුළුවන් තවත් තැනකදී. සුන්දර තැනක් දැකලා මේ හරහා මේ මග තරණය කරන්න තිබුණා නම් කියලා ඔබ සිතලා නතර වුණා වෙන්නටත් පුළුවන්. හැබැයි සමහරු එහෙම හිතලවත් බලලවත් නතර වෙන්නේ නැහැ. තමගේ ගමන මේ විදිහට තරණය කරනවා. ඔවට කියන්නේ අමිල ගායද උනද? කියන්න වචනයක් නැහැනේ. පොඩ්ඩ එහෙම වුණොත් එහෙම. ලෝකේ උසම දියැල්ල. එතකොට මේ දියැල්ල කඩන් හැලෙන අවතල බෑවුම විටක උත්තලවන විටක අවතලවන බෑවුම දිගේ ඉහළට බඩ ගන්නවා. බඩ ගන්නොත් මේ ඒගොල්ලෝ හරි අමාරුයි කියේ hina වෙයි නගිනවා ඉතින්. අනිත් එක බෑවුමේ තියෙන ලිස්සන සුළු බව හැමතිස්සෙම වතුරනේ. අවදානම 100%ක් නෙවෙයි අවදානම 11000ක් නේ. හැබැයි ඒගොල්ලෝ ඒක ආසාවෙන් කරනවා. ඒන්ජල් නේ. ඒන්ජල් දියැල්ල. හරි. රංගික එතකොට ඉදිරියට මොනවද කරන්නේ? හෙට දවසේ වැඩ කටයුතු කොහොමද? මොකද අපි යන්නේ පැය 12 10 වෙනකොට. හෙට දවසේ නම් ඇත්තටම අපිට තියෙන්නේ හෙට රාජ්‍ය නාට්‍ය වල නාට්‍ය සම්මාන වල. ඒක තියෙන්නේ නෙළුම් පොකුණේ. හෙට හවස තියෙන ඇත්තටම අපි හෙට perform කරනවා. ඊට අමතරව ඊළඟ අවුරුද්දට අපි ලෑස්ති වෙලා තියෙනවා අපේ අලුත්ම ප්‍රොඩක්ෂන් එකට. ඒකට සම්බන්ධ වෙන කවුරු හරි ඉන්නවා නම් මොකද අපි මේ dance troupe එකේ ඉන්න බහුතරයක් දෙනා කොළඹට සීමා වෙච්ච ළමයි නෙමෙයි. අම්පාර, මයංගනය, බදුල්ල ලංකාවම නියෝජන. ඉතින් ඒ ලංකාවම නියෝජන වෙන සියලුම නටන්න කැමති ඕන කෙනෙක්ට එක්ක ඒගොල්ලන්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. එකතු වෙලා අපි ඊළඟ නර්තන නිර්මාණයට දායක වෙන්න පුළුවන්. දැන් යතරේ නටුම් කණ්ඩායම සූදානම් ඕගොල්ලොත් හැමින් මේ පැත්තට එන්න. මේ රංගික එතකොට දැන් අද නැටුම් මාකට් එකක් නේද තියෙන. දැන් නැටුම් කණ්ඩායම හදාගත්ත අපි හිතවත්තු බොහෝ දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ වෙනසට ඇවිල්ලා වෙනස හැඩ කරලා ගියපු අය. අපිට හිතෙනවා මේ පොඩි මාකට් එකක් තියෙන තරංගකාරී මාකට් එකක් තියෙන බව මම දන්නේ. ඔබ ඒකේ වෙලෙන්දෙද්ද කියලා. නෑ ඕනම දෙයකට තරංකාරීත්වයක් තියෙනවා. හැබැයි අභියෝගයක් තියෙනවා. හැබැයි අපිට අභියෝගය අපිම තමයි. අපි කාවත් අභියෝගයක් කරගෙන නැහැ. හැබැයි අපේ ලොකුම දේ තියෙන්නේ අපි මේ කලාවට මේ නිර්මාණකරණයට උපරිම සාධාරණීකරණ එක තමයි අපේ ලොකුම බලාපොරොත්තුව තියෙන්නේ. ගුණාත්මක නිෂ්පාදනයක් වෙනුවෙන් මොන තරගයක් වුණත් කමක් නැහැ නේ. ඒ ලැබෙන ජයග්‍රහණය සතුටක්. අනිවාර්යයෙන්ම ලොකු අපේ අවුට්පුට් එක ගුණාත්මක දෙයක් නම්. ඒ කියන්නේ ඔබේ සියලුම අංග ඇතුලේ අපේකම තියෙනවා. උඩරට පහතරට සබරගමු සම්ප්‍රදායන්. මොකද ගම්ම මේ ගැන වැඩියෙන් කතා කරා. මොකද ඔබ සම්ප්‍රදායත් එක්ක ඉන්නවද නැද්ද කියන දෙයට වඩා ගම්ම ඔබ සම්ප්‍රදාය ගරු කරන බව මා ඉතා හොඳින් වටහා ගත්තා. අවුරුදු දශක දෙකක් ඕස්ට්‍රේලියාවේ ඉඳලාත් නේ. ඔව් මම හිතන්නේ අපේ ඉදිරි ගමන තියෙන්නේ රටක් හැටියට ජාතියක් හැටියට ඒ වගේම ලෝකයක් හැටියටත් එක්තරා විදිහකට අපේ දේ රැකගෙන අලුත් දේ එකතු කරගන්න. මම හිතන්නේ රංගික ඒක හරියටම කරනවා කියලා. හරි එහෙනම් රංගික ජීවන්ත ස්තුතියි. ගම්මයා ඔබටත් බොහොම ස්තුතියි. අනාගතයේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ ලෑස්තිද? ඔයගොල්ලෝ ලෑස්තිනේ? කට්ටිය ලෑස්ති. දෙපැත්තම හරිනේ. හරි. එහෙනම් ඔබට ඉඩදී අප යමු. දෙපැත්තම හරි නම් මේ පැත්තත් හරි. හරි. එහෙනම් ඔබට සුබ රාත්‍රියක්. No.